හොඳයි. අපි සූදානම් වෙන්නේ පිරිවැය පරිමා විශ්ලේෂණයේ පාඩමේ ලාභ පරිමා විශ්ලේෂණ පාඩමේ දෙවෙනි කොටස ඒ කියන්නේ අභ්‍යාස සාකච්ඡා කරන්න. රයිට්. එතකොට කලින් වීඩියෝ එකේදී අපි කතා කරා මේ පාඩමට අදාළ තියරි කොටස් රයිට් තියෙන වීඩියෝ එකක් සහ ඒකෙදිත් අපි අභ්‍යාස කීපයක් කතා කරා. ඊට වෙදී යම් සංකීර්ණ විභාග මට්ටමේ අභ්‍යාස කීපයක් සාකච්ඡා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. හොඳයි. එතකොට මේ ප්‍රශ්නය නැති අය මේ මම සාකච්ඡා කරන ප්‍රශ්න ටික ලියාගෙන ඉවර වෙලා කරන්නත් පුළුවන්. නැත්තම් මේකේ PDF ෆයිල් එක මම දාලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොමත් අපි මේ දාන අභ්‍යාසයේම ඒව පුතේ ලියාගෙන කරනවා නම් තමයි වඩාත් නිවැරදි නැත්තම් වඩාත් හොඳ. එහෙනම් අපි බලමු පළවෙනි එක 2017-18 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක සිසුන් සඳහා විනෝද චාරිකාවක් දේශීය සිසුන් විසින් සංවිධානය කරලා තියෙනවා. ඒ සඳහා යන වියදම් පහත පරිදි වෙයි කියලා තියෙනවා. හරි. එතකොට එක්කෙනෙක්ගේ ගමන් ගාස්තුව, චාරිකාව සඳහා එක්කෙනෙක්ගේ ආහාර, ආරක්ෂක කබායම්, වතුර බෝතලයක්, ටී-ෂර්ට් එකක්. ඊට පස්සේ තව ඔන්න පොතක් ගන්නත් 150ක් යනවලු. බස් රථ 4ක් යනවා. එක් බස් රථයකට රුපියල් 25000ක් ගෙවීමට සිදුවේ. එමෙන්ම විනෝදයේ සඳහා සංගීත කණ්ඩායමක්ද එසේම ඒවාට අවශ්‍ය භාණ්ඩ මිලදීගෙන 50000ක්ද වැයවේ. තවද නවාතැන් පහසුකම් සඳහා 20000ක් වැය වන නමුත් මේ නොමිලේ ලබා දීමට සුවස හොටෙල් පොරොන්දු වී ඇත. මෙම චාරිකාවට 200 දෙනෙක් ඔන්න දැන් එනවා කියලා තියෙනවා. අපිට දැන් මේ ගානට අදාළ තොරතුරු දීලා තියෙනවා. ඒ කියන්නේ පිරිවැය දීලා තියෙනවා. රයිට්. ඒ විදිහට දීලා තියෙනවා. අපෙන් අහනවා පළවෙනි එක සහභාගී වන්නෙකු සඳහා දායකයෙක් ගණනය කරන්න. දැන් එක්කෙනෙකුට සහභාගී වන්නෙකුට දායකයෙක් ගණනය කරන්න ඉස්සරලා මේ ගානේ අදා ගන්න ඕනේ මේ විදිහට දීලා තියෙද්දි විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කීයද කියලා. ඒ කියන්නේ අපි හදා ගන්න ඕනේ VC සහ FC කීයද කියලා. හරි. එතකොට අපි බලමුකෝ දැන් එක් අයගේ ගමන් ගාස්තුව කියන්නේ මේ තමයි අය කරන මුල. අය කරන මිල. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයකට භාණ්ඩ විකුණන එක නම් විකුණුම් මිල කියන එක. ඒක පිරිවැයක් නෙමෙයි. අපි දන්නවා ඒ වගේම ආන්තික පිරිවැය කරනදී පිරිවැය වර්ග කරන ප්‍රධාන කොටස් දෙකකට එකක් තමයි විචල්්‍ය පිරිවැය අනික තමයි ස්ථාවර පිරිවැය. එතකොට චාරිකාව සඳහා එක් අයෙකුගේ ආහාර. එහෙනම් ඒක පැහැදිලිවම විචල්්‍ය. ආහාර 200යි. ආහාර වලට 200යි. ඊළඟට ආරක්ෂක කබායම් එක් අයෙකුට. එහෙනම් ඒකත් විචල්්‍ය. 150යි. 150යි. ඊට පස්සේ වතුර බෝතලයක් එක්කෙනෙකුට නේන. ඒකත් විචල්්‍ය 50යි. ඊට පස්සේ ටී-ෂර්ට් එකකට ටී-ෂර්ට් එකක් එහෙනම් එක්කෙනෙකුට එකක් එහෙනම් 450යි ඒකත් විචල්්‍ය. ඊට පස්සේ එක් අයෙකුට විස්තර සටහන් කර ගැනීමට අවශ්‍ය පොත් සහ අනිකුත් දේ සඳහා 150ක්. අන්න ඒකත් විචල්්‍ය. 150යි. බස් රථ 4ක් යනවලු. එක බස් රථයකට 25000ක්. අන්න ඒක ස්ථාවර පිරිවැය. රයිට්. එතකොට බස් රථ 4යි එක බස් එකකට 25000යි. ඒක ස්ථාවර පිරිවැයක්. ලක්ෂයයි. ඊට පස්සේ සංගීත කණ්ඩායමට භාණ්ඩ මිලදී ගැනීමට 50000ක් යනවා. ඒකත් එක්කෙනෙක් වෙනුවෙන් දරන වියදමක් නෙමෙයිනේ සමූහය වෙනුවෙන් දරන වියදමක්. ස්ථාවර පිරිවැය 50000යි. ඊට පස්සේ නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනවා. එතකොට අපිට ඒක දරන්න ඕනේ නැහනේ. රයිට්. ඒක නිසා අපි මේ පිරිවැය ගන්නෙ නැහැ. එහෙනම් අපේක්ෂා කරනවා 200ක් ඒ කියලා. එහෙනම් මේකේ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් එක පුද්ගලයෙක් වෙනුවෙන් දරනවා විචල්්‍ය පිරිවැය රයිට් මේ ටික එකතු කරාම 1000ක්. ස්ථාවර පිරිවැය 1,50,000යි. හොඳයි. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් දැන් උත්තර ලියමු. සහභාගී වන්නෙකු සඳහා දායකයෙක් ගණනය කරන්න. එහෙනම් දායකයෙක්. අපි දන්නවා දායකයෙක් ගන්නේ දායකයේ සමානයි විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ මෙතන නම් අය කරන මුදල ඍණ විචල්්‍ය පිරිවැය.
දැන් මේ චාරිකාව යන්න එක්කෙනෙක්ගෙන් කීයක් අය කරනවා කියලාද කියලා තියෙන 2500ක් අය කරනවා. right 2500යි. අපි විචල්්‍ය පිරිවැය එක්කෙනෙකුට යන 1000යි කියලා හොයාගත්තා. එහෙනම් එක පුද්ගලයෙක්ගේ දායකය රුපියල් 1500යි. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ හරි. දෙක සමච්ඡේදන ලක්ෂ පුද්ගල සංඛ්‍යාව සහ වටිනාකම ගණනය කරන්න. right BEP. එහෙනම් දෙවෙනි එක සමච්ඡේදන ලක්ෂ්‍ය පුද්ගල සමච්ඡේදන ලක්ෂ්‍ය. ලාභ හෝ අලාභ නැති මට්ටම. සමච්ඡේදන ලක්ෂ්‍ය පුද්ගල සංඛ්‍යාව. එහෙනම් ඒක හොයන සූත්‍රය ස්ථාවර පිරිවැය බෙදීම දායකය. ස්ථාවර පිරිවැය තියෙනවා 1,50,000ක්. දායකයේ තියෙනවා 1,500ක්. එහෙනම් 1,500න් බෙදම පුද්ගලයන් right පුද්ගලයන් වෙන්න ඕනේ. පුද්ගලයන් 100ක් එන්න ඕනේ. 100ක් ආවොත් සම්පූර්ණ පිරිවැය ආවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ හෝ අලාභ නැහැ. ඊළඟ අහනවා ඒ ප්‍රශ්නෙම සමච්ඡේද ලක්ෂයේ වටිනාකම කීයද කියලා. right සමච්ඡේදන වටිනාකම ඒ කියන්නේ රුපියල්. එහෙනම් සමච්ඡේද ලක්ෂයේ පුද්ගලයන් ගාන 100යිනේ. එහෙනම් එක්කෙනෙක්ගෙන් අය කරනවා රුපියල් 2500. එහෙනම් රුපියල් 2,50,000. ඔන්න වටිනාකම ලේසියෙන්. ඊළඟට ආරක්ෂිත ආන්තිකය පුද්ගලයන් ගාන ගණනය කරන්න කියන තුන්වෙනි කොටස. එහෙනම් තුන්වෙනි කොටස ආරක්ෂණ ආන්තිකය අපිට ගන්න පුළුවන් අපේක්ෂිත පුද්ගලයන් ගණන ඍණ සමච්ඡේදන පුද්ගලයන් ගණන. right අපි අපේක්ෂා කරනවා මේ ට්‍රිප් එක එයි කියලා 200 දෙනෙක්. එහෙනම් 200යි සමච්ඡේදනය වෙනවා right 100 දෙනෙක්. එහෙනම් ආරක්ෂණ ආන්තිකය පුද්ගලයින් 100යි. හොඳයි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙත් ওই විදිහට ඉවරයි. අපි එනවා 4 200 දෙනාම චාරිකාවට සහභාගී වූයේ නම් සංවිධායක කමිටුවට ඉතිරි වන මුදල කීයද කියලා. ඒ කියන්නේ ඇත්තටම එතන ආන්නේ 200ම ආවොත් ලාභය කීයක්ද කියලා. ලාභයෙන් සාමාන්‍ය ව්‍යාපාරයක නම් ලාභය කීයද කියලා අහන්නේ. right. එහෙනම් අපිට පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේ පාඩමේදී ලාභය වගේ දෙයක් හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. right. මම ඒ ක්‍රම කීපෙම කලිනුත් කියලා දීලා තියෙනවා. දැන්නුත් බලමුකෝ. දැන් ඉස්සරෝම අතරේ ඒ කියන්නේ 200ම ආවොත් කීයක් ඉතුරු වෙනවද කියලා අපිට බලන්න ඕනේ. right. එහෙනම් ඔන්න එක විකල්පයක් අපි බලමු ආදායම කීයද කියලා ඉස්සෙල්ලා. ඉතිරි වෙන මුදල හොයාගන්න ආදායමේ වියදම අඩු කරන්න එපේ. එහෙනම් ආදායම පුද්ගලයෝ 200ක් එනවා. එක්කෙනෙක්ගෙන් අය කරනවා රුපියල් 2,500ක්. එහෙනම් ආදායම විදිහට අපිට ගන්න පුළුවන් ආදායම 200 වැඩි කිරීම 2,500. right. එතකොට බලන්නකෝ ආදායම කීයක් තියෙනවද කියලා. ලක්ෂ 5ක් තියෙනවා. හරි ආදායම තියෙනවා ලක්ෂ 5. ඕකෙන් අපි ඉස්සරම අඩු කරනවා විචල්්‍ය පිරිවැය. 200 දෙනයි එක්කෙනෙකුට අදාළ විචල්්‍ය පිරිවැය කීයක්ද ආවේ? 1000ක් නේ. එක්කෙනෙකුට අදාළ විචල්්‍ය පිරිවැය 1000යි. එහෙනම් එතන ලක්ෂ 2යි. සමස්ත ආදායමෙන් අපි අඩු කරනවා ලක්ෂ 2. එහෙනම් ලක්ෂ 3ක් තියෙනවා. මේ තමයි මේ ව්‍යාපාරයේ මේ චාරිකාව යාමේ මුළු දායකය. ඔය මුළු දායකයෙන් අපි අඩු කරනවා තව අඩු වෙන්න තියෙන ස්ථාවර පිරිවැය විතරයි. ස්ථාවර පිරිවැය අපිට ආවා 1,50,000. එහෙනම් 1,50,000 අඩු කරාම අපිට අත්තට ඉතුරු වෙනවා ඉතිරි වෙන මුදල 1,50,000. ඔන්න ඉතිරි වෙන මුදල හේවත් ලාභය හොයන්න පුළුවන් right ප්‍රාථමිකම විදිහ 1,50,000යි. ඕක ඔහොමද හොයන්න නැතුව
අපිට ගන්න පුළුවන් ඊළඟ ක්‍රමය අපි දන්නවා ආයතනයේ මුළු දායකය අපිට හොයාගන්න පුළුවන්. මුළු දායකය ගන්න පුළුවන්. එක්ක දායකය ආවනේ 1500. පුද්ගලයෝ එනවා 200. එහෙනම් මුළු දායකයේ තියෙනවා ලක්ෂ 3ක්. ඔය ලක්ෂ 3න් අපිට අඩු කරන්න පුළුවන් ස්ථාවර පිරිවැය 1,50,000. ඒ අඩු කරාමත් අපිට අර උත්තරේ වෙනවා 1,50,000. නැත්තම් අපිට ඕක හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඉතිරි වන මුදල සමානයි අපිට හොයන්න පුළුවන්. දැන් මේ චාරිකාවට 200ක් යන්න එනවනේ. හැබැයි 100 දෙනෙක් වෙනකොට තමයි ලාභයක් හෝ අලාභයක් නැති වෙන්නේ. ඒ කියන්නේ ඉතුරු 100 දෙනා ඇතුලේ තමයි ඉතිරි වෙන මුදල තියෙන්නේ. ඒ 100 දෙනාගෙන් ඉතිරි වෙන්නේ දායකයේ විතරයි. මොකද විචල්්‍ය පිරිවැය යනවනේ. එහෙනම් ආරක්ෂණාන්තිකයේ ඒකක වැඩි කිරීම දායකයේ කියන සූත්‍රෙනුත් අපිට ලාභය හොයාගන්න පුළුවන්. රයිට් 1,50,000. හොඳයි. හතරවෙනි කොටසත් කතා කරලා 5 මෙම සමච්ඡේදන සටහන මේ සඳහා සමච්ඡේදන සටහන ඇඳ ඉහත ද සටහන් කරන්න කියලා කියනවා. එහෙනම් සමච්ඡේදන සටහන පස්වෙනි කොටස. සමච්ඡේදන සටහන අඳිනකොට අපි දන්නවා රයිට් මේ විදිහට අක්ෂ දෙක නම් කරගන්නවා. වටිනාකම මේ පැත්තට ප්‍රමාණය. රයිට් බිඳුව මේ තියෙන්නේ ආදායම් රේඛාව TR. මේ තියෙන්නේ මුළු වියදම් රේඛාව TC. මේ තියෙන්නේ ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ මෙතන තමයි 1,50,000. ස්ථාවර පිරිවැය පටන් ගන්න තැනින් තමයි TC රේඛාව යන්නේ. එතකොට රයිට් මෙතන ඉඳන් මේ අපි දන්නවා ආදායම් රේඛාවයි වියදම් රේඛාවයි හම්බෙන තැන මේ තමයි BEP සමච්ඡේද ලක්ෂය. එහෙනම් මේ BEP ඒකක ගාන ප්‍රමාණය. එතකොට BEP ඒකක ගාන 100ක් ආවා. එහෙනම් BEP වටිනාකම මේ පැත්තට 2,50,000. දැන් අපි මේ චාරිකාව යයි කියලා බලාපොරොත්තු වෙනවා. 200. එහෙනම් ඔය 100යි 200යි අතර වෙන්න මේ වෙනස තමයි 100 ආරක්ෂණාන්තිකය. එතකොට 200 දෙනෙක් එනවා නම් 2500 ගානේ සම්පූර්ණයෙන් මේ චාරිකාවේ ආදායම ලක්ෂ 5ක් තියෙන්න ඕනේ. ලක්ෂ 5ක් තියෙනකොට රයිට් ඒකේ වියදම තමයි මුළු වියදම මෙතනින් ගත්තකි. රයිට් මුළු වියදම මෙතනින් ගත්තකි. එතකොට 200ක් එනවා නම් මුළු වියදම කීයක් තියෙන්න ඕන? 3,50,000ක් තියෙන්න ඕන. මොකද 200ක් එනකොට විචල්්‍ය පිරිවැය තියෙනවා එක්කෙනෙකුට 1000 ගානේ ලක්ෂ දෙකක්. ඒ වගේම ස්ථාවර පිරිවැය තියෙනවා 1,50,000. ඔක්කොම 3,50,000ක් තියෙනවා. රයිට් මුළු පිරිවැය. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයේ තමයි ලාභ ප්‍රදේශය වෙන්නේ. මේ මට්ටමේදී 200ක් ආවොත් ලාභය වෙන්නේ මේ ටික. බලන්න ලක්ෂ 5යි 3,50,000යි අතර වෙනස 1,50,000. මෙන්න මේ ටික තමයි අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ ලාභය. හරි ලාභය. හොඳයි. එහෙනම් මේ සඳහා 6 වෙනි එක සිසුන් 80ක් පමණ සහභාගී වන්නේ නම් ඇතිවන බලපෑම ගණනය කරන්න. ශිෂ්‍යයෝ එන්නේ 80යි නම් රයිට් 6 වෙනි කොටස 80ක් ආවොත් අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. එහෙනම් ආදායම 80 වැඩි කරනවා එක්කෙනෙක්ගෙන් අය කරන්නේ 2500යි. 80 වැඩි කිරීම 2500 එහෙනම් ලක්ෂ 2යි ආදායම. ඒකෙන් අඩු කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය නම් 80 දෙනයි 1000යි එක්කෙනෙකුට විචල්්‍ය පිරිවැය. එහෙනම් 80000යි. 80000ක් ගියාම 1,20,000යි
මේකට දාන්න පුළුවන් නම තමයි මුළු දායකය. මුළු දායකය. ඔය මුළු දායකයෙන් අඩු කරනවා අපි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය තියෙනවා 1,50,000. එහෙනම් 1,20,000න් 1,50,000ක් ගියාම 30,000යි ඍණ. එතකොට මේගොල්ලන්ගේ අලාභයක් නැත්තම් ඌනතාවය ඉතිරි වෙන්නේ නැහැ. ඌනතාවය. එහෙනම් ශිෂ්‍ය 80ක් ආවොත් 30,000ක ඌනතාවයක් ඇති වෙනවා. ඒක තමයි බලපෑම. නැත්තම් අර පෙර එකත් එක්ක සංසන්දනය කරලා කියන්න පුළුවන් රයිට්. අතිරික්තය රුපියල් 1,50,000 සිට ඌනතාවයක් 30,000ක් දක්වා අඩු වෙනවා කියලා කියන්නත් පුළුවන්. රයිට්. එහෙනම් ඒ ගාන ඒ විදිහට ඉවර කරලා අපි එනවා අභ්‍යාසංක 2ට. මේ විදිහට දීලා තියෙනවා පාසලක වාණිජ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාවකට අදාළව පහස් සඳහන් තොරතුරු එක්රැස් කරගෙන ඇත. හරි, තොරතුරු කීපයක් දීලා තියෙනවා. සිසුන් 60කට අසුන්ගත හැකි බසයක ප්‍රවාහන කුලිය 15,000යි. සෑම සිසුවෙකුම පිළිපැදිය යුතු හඳුනා ගැනීමේ පළඳනයක පිරිවැය. රයිට්. ওই විදිහට දීලා අපිට දීලා තියෙන තොරතුරු ටික අපෙන් අහනවා චාරිකාවේ අපේක්ෂිත මුළු ස්ථාවර පිරිවැය කීයද කියලා. අපි දන්නවා කොහොමත් ස්ථාවර පිරිවැය විචල පිරිවැය හදාගන්න වෙනවනේ, නැත්තම් ගාන හදා යන්න අමාරුයි. රයිට්. එහෙනම් පළවෙනි එකට උත්තරේ ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. බලමු මුළු ස්ථාවර පිරිවැයට ගන්න පුළුවන් මොනවද කියලා. මම මෙතනින් විචල්්‍ය පිරිවැයත් හදා ගන්නවා VC. සිසුන් 60කට යන්න පුළුවන් බසයක ප්‍රවාහන කුලිය. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක ස්ථාවරයි. ප්‍රවාහන කුලිය 15,000. ප්‍රවාහන. ඊළඟට සෑම සිසුවෙකුම හඳුනා ගැනීමේ පළඳ. ඒක එක ශිෂ්‍යයෙකුන් එන විචල්්‍යය. චාරිකා බැනර් මුද්‍රණය එහෙනම් ස්ථාවර බැනර් මුද්‍රණය 3,500. හරි, ඊළඟට සම්පූර්ණ චාරිකාව සංවිධානය කරන්න යනවා 2,500. එහෙනම් සංවිධානය කිරීමේ වියදම ඒකත් ස්ථාවර පිරිවැය 2,500. එක් ශිෂ්‍යයෙක්ගේ ආහාර වියදම 230 විචල්‍යයි. එක් ශිෂ්‍යයෙක්ගේ වතුර බෝතල් වියදම 80යි. සංවිධානය කොට ඇති ස්ථාන නැරඹීමට ශිෂ්‍යයෙක්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඒකත් එක්කෙනෙකුට විචල්‍යයි. කුලියට ගන්නා ඡායාරූප ශිල්පියාගේ ගාස්තුව. එතකොට මේ අරන් තියෙන සමූහය වෙනුවෙන් එහෙනම් ඒක ස්ථාවර පිරිවැය 3,000යි. ඡායාරූප ශිල්පියාගේ ගාස්තුව. එහෙනම් එක් ශිෂ්‍යයෙක්ගෙන් අය කළ යුතු ගාස්තුව මේ තමයි විකුණුම් මිල හෙවත් ගන්න ගාන. ඒක පිරිවැයක් නෙමෙයි. චාරිකාවෙන් කිසියම් අතිරික්තයක් වේ නම් එය වාණිජ්‍ය සංගමයේ පොදු අරමුදලට බැර කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. එහෙනම් අපිට විචල්්‍ය පිරිවැය ටික ගන්න පුළුවන් මෙතනින්. මේ ටික එකතු කරාම 15යි 230යි 80යි 75යි එහෙනම් 400යි. මේ තමයි විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය ටික පළවෙනි එකට උත්තරේ ස්ථාවර පිරිවැය 15,000යි 3,500යි 2,500යි 3,000යි එහෙනම් 24,000. එහෙනම් පළවෙනි එකට උත්තරේ 24,000යි. සමච්ඡේදනය වීමට සහභාගී විය යුතු සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. රයිට්. දෙවෙනි එක. සමච්ඡේදනය. සමච්ඡේදන සිසුන් සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායකය. දැන් ස්ථාවර පිරිවැය හොයාගත්තනේ 24,000ක් කියලා. දායකය කීයද? මේකේ රයිට්. විචල්්‍ය පිරිවැය තියෙනවා 400ක්. එක්කෙනෙක්ගෙන් අය කරනවා 1000ක්. එහෙනම් විකුණුම් මිල නැත්නම් අය කරන මුදල ඍණ විචල්්‍ය පිරිවැය සමානයි දායකය 600. එහෙනම් දායකය 600. එහෙනම් 24,000 බෙදීම 600 රයිට්. සිසුන් 40. සමච්ඡේදන. ඊළඟට රුපියල් 6,000ක අතිරික්තයක් ලැබීමට තුන්වෙනි කොටස චාරිකාවට සහභාගී වූ සිසු සංඛ්‍යාව. රයිට්. එහෙනම් අපි දන්නවා සූත්‍රය රුපියල් 6,000ක අතිරික්තයක් ලැබීමට සහභාගී වී යුතු සිසු සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය ධන අපේක්ෂිත ලාභය බෙදීම දායකය.
එහෙනම් ස්ථාවර පිරිවැය 24000යි අපේක්ෂිත ලාභය 6000යි දායකයෙන් බෙදනවා 600. එහෙනම් 30000යි 30000 බෙදීම 600 right සිසුන් 50යි. හරිනේ. සිසුන් 40ක් යනකම් ලාභ හොවා ලාභ නැහැ. ඉතුරු right එතනින් එහාට තමයි ලාභය තියෙන්නේ. එතකොට 6000ක් ලාභ ලබන්න නම් ශිෂ්‍යයෝ 50ක් එන්න ඕනේ. right එහෙනම් 4 චාරිකාවේ ස්ථාවර පිරිවැය අඩු කළ නොහැකියයි උපකල්පනය කරමින් පොදු අරමුදලට මාරු කළ යුතු මුදල වැඩි කරගන්න ස්ථාවර පිරිවැය අඩු කරගන්න බැයි නම් මෙන්න මේ අතිරික්තය වැඩි කරගන්න එකක් තමයි ශිෂ්‍යයන්ගෙන් අය කරන මුදල වැඩි කරන්න පුළුවන් අපිට. නැත්තම් විචල්්‍ය පිරිවැය අඩු කර ගැනීම. ඔය ටික තමයි කරන්න පුළුවන් දේවල්. right ඊළඟ එක සහභාගී වෙන සිසුන් සංඛ්‍යාව 60ක් වන්නේ නම් චාරිකාවෙන් ලැබෙන අතිරික්තය හෝ හිඟේ පෙන්වන ප්‍රකාශනයක් පෙන්වන්න කියලා කියනවා. ශිෂ්‍යයෝ 60ක් එනවා නම් ආයෙනම් පස්වෙනි කොටස ශිෂ්‍යයෝ 60ක් එනවා නම් අපි බලමු ආදායම කීයද කියලා. ආදායම 60 දෙනෙක් එනවා එක්කෙනෙක්ගෙන් රුපියල් 1000ක් ගන්න. එහෙනම් ආදායම තියෙනවා 60000. ප්‍රකාශනය. එහෙනම් ඒකෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. 60 දෙනයි එක්කෙනෙකුට අදාළ විචල්්‍ය පිරිවැය තියෙනවා 400. එහෙනම් 24000. 60000න් 24000ක් ගියාට පස්සේ අපිට එනවා 36000. මේ තමයි මේ ව්‍යාපාර ආයතනයේ මුළු දායකය. ඔය මුළු දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කරාට පස්සේ ස්ථාවර පිරිවැය තියෙනවා 24000. right එහෙනම් right ඉතුරු වෙනවා 12000ක්. මේ තමයි අතිරික්තය. right ඊට පස්සේ ඔන්න ඒ ප්‍රකාශනය හදලා ඉවරලා සහභාගී වන සිසු සංඛ්‍යාව 30ක් වන්නේ නම් සමච්ඡේදනය වන්න එක් ශිෂ්‍යයෙක්ගෙන් අය කළ යුතු ගාස්තුව. ඒ කියන්නේ සිසු සංඛ්‍යාව 30ක් වෙනකොට සමච්ඡේදනය වෙනවා නම් ඒ කියන්නේ BEP වෙනවා නම් එක්කෙනෙක්ගෙන් ගන්න ඕන ගාස්තුව කීයද කියලා. right එහෙනම් අපි එනවා 6 වෙනි කොටස සමච්ඡේදන ලක්ෂ්‍ය හොයන සූත්‍රය දාගමු. සමච්ඡේදන ලක්ෂ්‍ය සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායකය. දැන් ශිෂ්‍යයෝ 30ක් එනකොට සමච්ඡේදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය ශිෂ්‍යයෝ 30යි. ස්ථාවර පිරිවැය 24000යි. අපි අය කරන මුදල දන්නේ නැතුව දායකය දන්නේ නැහැනේ. එහෙනම් x සමානයි උත්තරේ ගන්න නම් 24000 බෙදන්න ඕනේ. right 30. 24000 බෙදීම 30 කියලා කියන්නේ 800. මේ තමයි දායකය. දැන් දායකය ගන්න කොහොමද? right දායකය සමානයි අය කරන මුදල ඍණ විචල්්‍ය පිරිවැය. දැන් දායකය දන්නවා අපි 800යි කියලා. අය කරන මුදල දන්නේ නැහැ x. විචල්්‍ය පිරිවැය තියෙනවා 400. එහෙනම් මේ ඍණ 400 එහා පැත්තට යද්දි ධන වෙනවා. එහෙනම් x සමානයි 1200. එහෙනම් අය කළ යුතු මුදල right අපිට යන ලියන්න පුළුවන් අය කළ යුතු මුදල රුපියල් 1200. රුපියල් 1200ක් අය කරාම right 30 දෙනෙක් එනකොට ලාභ හෝ අලාභ නැති වෙනවා. right හරි. එහෙනම් ඒ විදිහට අපිට ඒ ගානත් ඉවර කරන්න පුළුවන්. අපි එනවා ඊට පස්සේ ගානට පාසලක ගුරුවරුන්ගේ සුබසාධක සංගමය එහි සමාජිකයන් සඳහා සුවදහමුවක් සංවිධානය කරමින් සිටී. මෙම සංගමයේ සමාජිකත්වයේ දැන්ට සේවයෙන් යුතු ගුරුවරුන් 120කින් සහ විශ්‍රාමික ගුරුවරුන් 30කින් සමන්විත වේ. මෙම හමුව සඳහා පහත වියදම් ඇස්තමේන්තු කර ඇත. right එහෙනම් ඔන්න වියදම් ටික දීලා තියෙනවා. හරි. ගුරුවරු එතකොට දැනට සේවයේ නියුතු අය 120යි විශ්‍රාමික අය 30යි. ඒ කියන්නේ ඔක්කොම ගුරුවරු ඉන්නවා 150ක් හරි. දැන් වියදම් ටික දීලා තියෙනවා. අතිරික්තයක් තියෙනවා නම් පුණ්‍ය කටයුත්තකට යොදවනවලු ප්‍රවේශ පත්‍රයක්. ඒ කියන්නේ අය කරන මුදල නැත්නම් විකුණුම් මිල 3000කට තීරණය කරලා තියෙනවා. පාද්දය ගන්නේ කරන්න. එක් ගුරුවරයෙකු මත දායකයෙක්. එහෙනම් මේ ගානේ අර වගේම හදාගමුකෝ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. සංග්‍රහ වියදම එක්කෙනෙකුට විචල්්‍යයයි BC. ඊළඟ සමරු කලාපයේ එක්කෙනෙකුට BC විචල්්‍ය පිරිවැය. තෑගි පාර්සලය BC. හරි. එතකොට හෝටල් ගාස්තුව ශාලා සැරසිලි
ශබ්ද විකාශනය හමුව සංවිධානය කිරීමේ වියදම. මෙන්න මේ වගේ වියදම් ටික ඒවා ඔක්කොම රයිට් විචල්්‍ය පිරිවැය. නෙමෙයි ස්ථාවර පිරිවැය. හරිනේ? ඒ ටික ඔක්කොම ස්ථාවර පිරිවැය. එහෙනම් මේ ගානේ අපිට රයිට් විචල්්‍ය පිරිවැය විදිහට 2100යි මේ ටික 2100කුත් මේ ටික 40යි 45000. එහෙනම් 45000ක් ස්ථාවර පිරිවැය විදිහටත් හොයාගන්න පුළුවන්. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරය දෙමු. රයිට් එක් ගුරුවරයෙකු මත දායකයේ කීයද කියලා. එහෙනම් දායකයේ සමානයි අය කරන මුදල ඍණ විචල්්‍ය පිරිවැය. එහෙනම් අය කරන රුපියල් එක්කෙනෙක්ගෙන් අය කරනවා රුපියල් 3000. විචල්්‍ය පිරිවැය අපි හොයාගත්තා 2100. එහෙනම් රුපියල් 900ක් විදිහට දායකය 900. ඊළඟට ඉල්ලනවා දෙවෙනි එක මුළු පිරිවැය ආවරණය කිරීමට සහභාගී වූ යුතු ගුරුවරු සංඛ්‍යාව. එහෙනම් මුළු පිරිවැය ආවරණය කරන්න සහභාගී වෙන්න ඕන ගුරුවරු සංඛ්‍යාව කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂය. සමච්ඡේදන ලක්ෂය. ස්ථාවර පිරිවැය බෙදීම දායකය. ස්ථාවර පිරිවැය 45000යි. දායකයේ තියෙනවා 900. රයිට්. එහෙනම් ගුරුවරු නැත්තම් පුද්ගලයෝ 50ක් එන්න ඕනේ. 50ක් එන්න ඕනේ. ඊළඟට සියලු ගුරුවරුන් සහභාගී වන්නේ නම් පුණ්‍ය කටයුත්තට පරිත්‍යාග කළ හැකි මුදල. ඒ කියන්නේ ඉතුරු වන මුදල. දැන් ගුරුවරු කී දෙනෙක් එනවද ඔක්කොම? 150යි. 150ම එනවා නම් රයිට් ඉතුරු වන මුදල. තුන්වෙනි එක. එහෙනම් ආදායම ගුරුවරු 150ක් එනවා. එක්කෙනෙක්ගෙන් රුපියල් 3000ක් ගන්නවා. රයිට් 150යි එක්කෙනෙක්ගෙන් 3000යි නම් 450000යි. ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. ගුරුවරු 150යි එක්කෙනෙකුට අදාළ විචල්්‍ය පිරිවැය 2100. එහෙනම් එතන එනවා 315000. එහෙනම් 450000න් 315000ක් ගියාට පස්සේ 135000යි මේ තමයි මේ ව්‍යාපාරයේ සමස්ත දායකය මුළු දායකය. රයිට්. එහෙනම් ඒකෙන් ස්ථාවර පිරිවැය අඩු කරනවා. ස්ථාවර පිරිවැය තියෙන්නේ 45000. 135000න් 45000ක් ගියාම 90000යි මේ තමයි අතිරික්තේවත් ඉතිරි වෙන මුදල. ඒක හොයන්න පුළුවන් බේසික් විදිහ. නැත්තම් ඕක ගන්න පුළුවන් තව විදිහක් මම කිව්වා. ආයතනය අපි ගන්නවා අතිරික්තය ගන්න පුළුවන් ලේසි විදිහක්. මුළු දායකයෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය. මොකද අපි දන්නවා එක දායකයේ 900යිනේ. 900 වැඩි කරනවා 150යි. 900 වැඩි කිරීම 150. එහෙනම් 135000යි. ඒකෙන් ස්ථාවර පිරිවැය රයිට් අඩු කරනවා 45000. ඒත් එන්නේ 90000ක උත්තරේම තමයි. නැත්තම් අපි කතා කරා රයිට් අතිරික්තය ගන්න පුළුවන් ඊළඟ එක තමයි අතිරික්තය ආරක්ෂණ ආන්තිකය ගුණ කිරීම ඒකක දායකය. ආරක්ෂණ ආන්තිකය ගත්තම දැන් සමච්ඡේදනය වෙන්න පුද්ගලයෝ 50ක් එන්න එපේ. ඔක්කොම ගුරුවරු 150ක් එනවා. ඒ කියන්නේ සමච්ඡේදනයට වඩා රයිට් ගුරුවරු 100ක් එනවා. ආරක්ෂණ ආන්තිකය 100යි. ආරක්ෂණ ආන්තිකය 100යි එක දායකය 900යි. එහෙනම් 100 වැඩි කිරීම 900 ඒත් රුපියල් 90000යි. හරිනේ? රයිට්. අපෙන් අහනවා ඊළඟ එක රුපියල් 27000ක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීම පිණිස සහභාගී විය යුතු ගුරුවරු සංඛ්‍යාව. එහෙනම් රුපියල් 27000ක් පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරන්න සහභාගී වෙන්න ඕන ගුරුවරු සංඛ්‍යාව. එහෙනම් ලියමු සූත්‍රය 4 රුපියල් 27000ක අතිරික්තයක් ලැබීමට සහභාගී විය යුතු ගුරුවරු සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය ධන අපේක්ෂිත ලාභය බෙදීම
දායකය. ස්ථාවර පිරිවැය තියෙනවා 45000ක්. 27000යි අපේක්ෂිත ලාභය. ඒක බෙදනවා දායකය 900. 900. right. එහෙනම් ගුරුවරු එන්න ඕනේ 80. ඊළඟ එක. සියලුම ගුරුවරුන් සහභාගී වන්නේ නම් ප්‍රවේශ පත්‍රයක් විකිණිය හැකි අවම මිල. ඒ කියන්නේ අවම මිල කියලා කියන්නේ ලාභ හෝ අලාභ නැති වෙන්න. හරි? සියලු ගුරුවරු එනවා නම් ප්‍රවේශ පත්‍රයක් විකුණන්න පුළුවන් අවම මිල. right. අඩුවෙන්. මොකද ඌනතාවයක් තියාගන්න නම් මේක තියලා වැඩක් නැහැ නේ. right. එහෙනම් පිරිවැය ආවරණය වෙන්න ඕන සම්පූර්ණයෙන්. එහෙනම් සමච්ඡේද ලක්ෂ්‍ය සූත්‍රයෙන් තමයි පටන් ගන්න වෙන්නේ. සමච්ඡේද ලක්ෂ්‍ය ස්ථාවර පිරිවැය බෙදීම දායකය. අපි දායකය දන්නේ නැහැ. මොකද විකුණන්න ඕන මිලනේ හොයන්නේ. සියලු ගුරුවරු වෙනවා නම්. ඒ කියන්නේ සමච්ඡේදනය වෙන්නේ 150 දී. ඔක්කොම ගුරුවරු 150යි. 45000යි ස්ථාවර පිරිවැය. දායකය දන්නේ නැහැ x. එහෙනම් x අපිට ගන්න පුළුවන් 150 බෙදීම 45000 බෙදීම 150. එහෙනම් අපිට ගන්න පුළුවන් 300. මේ තියෙන දායකය. එහෙනම් අපි දන්නවා දායකයේ සමානයි අය කරන මිල ඍණ විචල්්‍ය පිරිවැය. දායකයේ දැන් 300යි. අය කරන මිල අපි දන්නේ නැහැ x. විචල්්‍ය පිරිවැය තියෙනවා right 2100. එහෙනම් ඍණ 2100 මේ පැත්තට ධන වෙනවා. එහෙනම් අය කරන මිල අපිට ගන්න පුළුවන් රුපියල් 2400. රුපියල් 2400ක් ගත්තොත් right අපිට සමච්ඡේද ලක්ෂ්‍ය 150 එනවා. 150. අනිත් පැත්තට ඕන නම් 2400 විචල්්‍ය පිරිවැය අඩු කරලා දායකය හොයලා බලන්නකෝ. right අනිත් පැත්තට හදලා ඒත් 150 තමයි එන්නේ. හොඳයි. විශ්‍රාමික ගුරුවරු 6 වෙනි එක අන්තිම කොටස. විශ්‍රාමික ගුරුවරුන්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය නොවන්නේ නම් සහ ඔවුන්ගෙන් 24 දිනක පැමිණීම අපේක්ෂා කරන්නේ නම් මුළු පිරිවැය ආවරණය කිරීමට විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ එතනත් අහන්නේ BP යන්නේ. හැබැයි විශ්‍රාමික ගුරුවරු ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම අවශ්‍ය නොවන්නේ නම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සල්ලි ගන්නෙ නැහැ. සල්ලි ගත්තේ නැති වුණාට එතන එනවලු 24 දෙනෙක්. ওই 24 දෙනෙක් එනවනේ ළමයි. ওই 24 දෙනාට අදාළ විචල්්‍ය පිරිවැයක් තියෙනවනේ. ඒ කියන්නේ එක්කෙනෙකුට විචල්්‍ය පිරිවැය 2100 නේ. 24 දෙනාට අදාළ විචල්්‍ය පිරිවැය right එතකොට තියෙනවා 50400. එහෙනම් ඕකත් දැන් අපේ මුළු පිරිවැයට එකතු කරගන්න අපිට අපේ මුළු පිරිවැයට එකතු කරගන්න වෙනවා. මොකද ඒගොල්ලන්ගෙන් අපි සල්ලි ගන්නෙ නෑනේ. නමුත් ඒගොල්ලෝ වෙනුවෙන් දරන්න ඕන විචල්්‍ය පිරිවැය දරන්න සිද්ධ වෙනවා අනික් මුදල් වලින්. එහෙනම් අපි 6 වෙනි කොටස සමච්ඡේදන ලක්ෂ්‍ය ස්ථාවර පිරිවැය බෙදීම දායකය. ස්ථාවර පිරිවැය අපි සාමාන්‍යයෙන් නම් ගත්තේ 45000නේ. හැබැයි ඔයිට අමතරව තව 50400ක් එනවා අර ටිකට් ගන්න නැති අයගේ විචල්්‍ය පිරිවැය. එහෙනම් ඒ ටික ඔක්කොම බෙදනවා දායකය 900. එහෙනම් right ගුරුවරු එන්න ඕනේ 106ක් ටිකට් අරගෙන. හරිනේ? ওই විදිහට ඒ ගානත් ඉවර වෙනවා. අපි එනවා එහෙනම් 4 වෙනි ගානට අනුජා නිෂ්පාදන ව්‍යාපාර ආයතනයේ නිපදවන මිශ්‍ර පළතුරු මෙගා බෝතලයක් සඳහා ඇස්තමේන්තුගත ඍජු ද්‍රව්‍ය පිරිවැය පහත පරිදි වේ. අන්නාසි, ඇපල්, මිදි, සීනි. මෙගා පළතුරු බෝතලයක් නිෂ්පාදනය කිරීමේ ශ්‍රම පිරිවැය දීලා තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය පහත වියදම්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය, පරිපාලන පොදුකාර්ය පිරිවැය, බෙදා හැරීමේ පොදුකාර්ය පිරිවැය. මෙගා පළතුරු බෝතල් 4000ක් නිපදවීම ඇස්තමේන්තු කරලා තියෙනවා. බෝතලයක් රුපියල් 1000 බැගින් අලෙවි කරයි. අපිට කියනවා මුළු විචල්්‍ය පිරිවැය කීයද කියලා අහනවා. මුළු විචල්්‍ය පිරිවැය right මුළු විචල්්‍ය පිරිවැය එහෙනම් පළවෙනි කොටස මුළු විචල්්‍ය පිරිවැය. එතකොට ද්‍රව්‍ය පිරිවැය යනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය අන්නාසි, ඇපල්, මිදි, සීනි. බෙද මේ ටික. ද්‍රව්‍ය පිරිවැය එතකොට 250යි, 450යි, 600ක් යනවා. ද්‍රව්‍ය පිරිවැය යනවා 600ක්. ද්‍රව්‍ය පිරිවැය 600යි. ද්‍රව්‍ය පිරිවැය 600ක් යනවා. ශ්‍රම පිරිවැය කීයක් යනවද? ශ්‍රම පිරිවැය නෝල් 200. ඒකත් විචල්්‍යයි. ශ්‍රම පිරිවැය 200.
එහෙනම් ඒකකයක විචල්්‍ය පිරිවැය 800යි. ඒකක විචල්්‍ය පිරිවැය. අපෙන් අහන්නේ ඒකක විචල්්‍ය පිරිවැය නෙමෙයි මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය සමානයි 800 වැඩි කිරීම කීයක් හදනවද? රයිට්. අපි හදන්න බලාපොරොත්තු වෙනවා බෝතල් 4000. එහෙනම් 4000න් වැඩි කරන්න. එහෙනම් අපිට එනවා රයිට් 132. ඊළඟට අපෙන් අහනවා මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය දෙවෙනි එක. මුළු ස්ථාවර පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, පරිපාලන පොදු කාර්ය පිරිවැය, බෙදා හැරීමේ පොදු කාර්ය පිරිවැය. එහෙනම් ওই ටික ඔක්කොම එකතු කරාම 4ක් එනවා. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය 4යි. අපි දන්නවා පිරිවැය ලාභ පරිමාණ විශ්ලේෂණ අපි පිරිවැය වර්ග කරන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා කොටස් දෙකකට විතරයි. ඊළඟට තුන්වෙනි කොටස ඉල්ලනවා මුළු පිරිවැය. එහෙනම් මුළු පිරිවැය ගන්න වෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය 132යි. 132යි මුළු ස්ථාවර පිරිවැය 4යි. එහෙනම් ඔක්කොම ටික 136යි. එහෙනම් මේ තමයි මුළු පිරිවැය. හතරවෙනි කොටස. 4. ඒකකයක පිරිවැය. එහෙනම් ඒකකයක පිරිවැය සමානයි මුළු පිරිවැය බෙදීම ඒකක ගණන. මුළු පිරිවැය තියෙනවා 136ක්. ඒක බෙදනවා ඒකක ගාන 4000යි. අපි හදන්නේ 4000යි. එහෙනම් රයිට් 136 බෙදීම 4000 රුපියල් 900. ඊළඟට 5. ඒකකයක දායකය. ඒකකයක දායකය. එහෙනම් එක දායකය කොහොමද ගන්න වෙන්නේ? රයිට්. ඒකකයක දායකය අපි එන එකක් විකුණන්න බලාපොරොත්තු වෙන රුපියල් 1000ට. රයිට්. එහෙනම් අපි ගමු ඒකකයක දායකය 5 දායකය සමානයි විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. එහෙනම් විකුණුම් මිල තියෙනවා 1000ක්. ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒක විචල්්‍ය පිරිවැය අපි කීයක් ගත්තද? 800යි. ඒක විචල්්‍ය පිරිවැය 800යි. එහෙනම් රුපියල් 200යි. මේ තමයි දායකය එක් පස්වෙනි කොටස. මුළු ලාභය. මුළු ලාභය. දැන් මුළු ලාභය ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවනේ. රයිට්. මම ගන්නම් ඕගොල්ලන්ට කියලා දුන්න ක්‍රම වලින්. දැන් මුළු දායකය. එක දායකය 200යි. ඒ වගේ ඒකක 4000යි. 200 වැඩි කිරීම 4000 108යි. ඔය 108න් ස්ථාවර පිරිවැය අඩු කරනවා. ස්ථාවර පිරිවැය 104යි. 104ක් ගියාට පස්සේ අපිට එනවා 104ක්. මේ තමයි ලාභය. හරිනේ? රයිට්. ඊට පස්සේ සමච්ඡේදන බෝතල් ගණන. සමච්ඡේදන බෝතල් ගණන. BEP. සමච්ඡේදන බෝතල් ගණන සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායකය. එහෙනම් ස්ථාවර පිරිවැය තියෙනවා 104ක්. 104යි දායකය තියෙනවා 200. එහෙනම් බෝතල් නැත්තම් ඒකක එන්න ඕනි 2000. 2000. 8 වෙනි එක ආරක්ෂණ ආන්තිකයේ බෝතල් ප්‍රමාණය. ආයෙනම් ආරක්ෂණ ආන්තිකය 8. ආරක්ෂණ ආන්තිකය සමානයි අපේක්ෂිත ඒක ප්‍රමාණය ඍණ සමච්ඡේදන ඒක ප්‍රමාණය. අපි බෝතල් 4000ක් විකුණන්න බලාපොරොත්තු කරනවා. රයිට්. සමච්ඡේදනයේ තියෙන්නේ 2000යි. එහෙනම් ඒකක නැත්තම් බෝතල් ඒකක 2000යි. ඊළඟට 9 ආරක්ෂණ ආන්තිකයේ වටිනාකම. ආරක්ෂණ ආන්තිකයේ වටිනාකම. එහෙනම් ආරක්ෂණ ආන්තිකයේ වටිනාකම ගන්න පුළුවන් 9 වෙනි උත්තරේ
ආරක්ෂණ ආන්තිකයේ වටිනාකම ආරක්ෂණාන්තිකයේ ඒකක 2000යි. එක බෝතලයක් විකුණන්නේ අපි 1000ට. එහෙනම් ලක්ෂ 20. ওই විදිහට එහෙනම් අභ්‍යාස ටික උත්තර ටික චෙක් කරගන්න.